ඔව් ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 2020 වසරේ නව නිර්දේශයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. අපි ඒකට සෑහෙන කාලයක් ගත්තා. හේතුව ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම පමණක්ම නොවේ. ඒ තුලින් අපි තව ආදර්ශ ප්‍රශ්න ගණනාවක්ම නිර්මාණය කරන ආකාරය සාකච්ඡා කළා. ඒ කියන්නේ හරියට ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කළා සමානයි. තේරුණාද? කියන්නේ අපි එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගත්තා. අපි තව විශේෂයෙන්ම MCQ ප්‍රශ්න මම හිතන්නේ ඒක තව අලුතෙන් 30ක් 35ක් වගේ ප්‍රමාණයක් අපි නිර්මාණය කළා. ඒ වගේම සැපීම් වර්ගයේ ප්‍රශ්නත් අපි කීපයක්ම නිර්මාණය කළා. ඒ තුලින් අපි ඒ ප්‍රශ්න පත්‍රයේ හරහා තව තවත් ප්‍රශ්න කියන්නේ ඒ ප්‍රශ්න පත්‍රයේ දුන ප්‍රශ්න 50යි. ප්‍රශ්න 150කට විතර අපි සූදානමක් ලබා ගත්තා. අපි අද දවසේ කතා කරන්න යන්නේ 2020 වසරේ නව නිර්දේශය යටතේ එන ආපු දෙවන ප්‍රශ්න පත්‍රය. එනම් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. දැන් සාමාන්‍යයෙන් මගේ අත්දැකීම අනුව සහ අපේ අත්දැකීම අනුව ළමයි සාර්ථකව ලියනවා දෙවන ප්‍රශ්න පත්‍රය. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රයේනේ ඕගොල්ලෝ විකාර කරගන්නේ. ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75න් උඩ ගත්ත අයත් 40 45 50ට සීමා වෙනවා. ඒ නිසා මේක ගැන අපිට මම හිතන ආරම්භක ප්‍රවේශයේම සුබවාදී ළමයි ලියනවා. ඒකමම ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්න පත්‍රයේ ලියනකොට Tamanට වඩා හොඳින්ම වැඩිපුරම ලියන්න පුළුවන් ප්‍රශ්න පහක් තෝරගන්න ඕනේ. තේරුණාද? දැන් ආවට ගියාට පළවෙනි ප්‍රශ්නේ දැක්ක ගමන් ලියන්න යන්න එපා. තේරුණාද? හොඳම ප්‍රශ්න පහක් තෝරගන්න ඕනේ. ඔබ දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ සැකස්ම දන්නවනේ. පැය 3ක කාලයක් ලැබෙනවා. පැය 3ම ගත කරන්න ඕනේ. අපිට නොලැබිච්ච වරප්‍රසාදයක් අමතර කියවීමේ කාලේ මිනිත්තු 10ක් ලැබෙනවා. අපේ කාලේ ඒව නැහැ. පැය 3ම තමයි අපි කියව ගන්න ඕනේ. තවත් වාසියක්. නිතරම ඕගලන්ට ළමයාගේ පැත්තට නැඹුරුලා දැන් පේපර් හදාන්නේ. ඒ විනාඩි 10න් ඉක්මනට මේ ප්‍රශ්න 10 ටට්ටක් ගාලා කියලා සිලෙක්ට් කරන්න වඩා පහසුවෙන් ලියන්න පුළුවන් ප්‍රශ්න පහම උදේට සිලෙක්ට් කරන්න. හරිද? එතකොට අමතර කියවීම කාලේ ප්‍රශ්න පත්‍රයේ කියවා තෝරා ගැනීමට පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමට උදා ගන්න. ප්‍රශ්න කියවලා තෝරගන්න ගමන් ඔබ පිළිතුරු ලිවීමේ ප්‍රමුඛතාවයක් හදාගන්න ප්‍රයොරිටි එකක්. කියන්නේ අපි තුමු ලකුණු 20ම ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙනවානේ. ඒක අපි තුමු 5 කියලා ඒක තෝරන්න මුලින්. ඒ පේපර් එකේම දාගන්න එක කියලා. ඊළඟට වැඩිපුරම ලකුණු 19ක් ගන්න පුළුවන් අපි තුමු 3 වෙනි ප්‍රශ්නේ කියලා. ඒක ඒ ඉස්සරහම දාගන්න 2 කියලා. ඒ වගේ පිළිවෙලක් හදාගන්න. ඒකම එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙක බැගින් තෝරාගෙන ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕන බව දන්නවා. පළවෙනි කොටස දෙවෙනි කොටසෙන් කොටස් දෙකක් එනවා. ඕක ඉතින් ආ කොටස කියලාත් එන්න පුළුවන්. ගොඩක් වෙලාට එන්නේ එක කොටස දෙක කොටස කියලා. ඒ සෑම කොටසකින්ම අවම වශයෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ එක් කොටසකින් උපරිම කීයද ප්‍රශ්න 3යි. හරි 3යි 2යි 5යි. ඒකෙදි මම නිර්දේශ කරන ඔබට මම කල්ලිතෝ මතක් කරා පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගෙන දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගන්න. පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගෙන දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගන්න කියලා මම යෝජනා කරනවා. ඒක ඔබට නුහුරු නම් ඔබට පළවෙනි කොටස විශ්වාස නම් ඒකෙන් තෝරගන්න. මම ඒකට බලපෑම් කරන්නේ. නමුත් ඔයාලගේ ඉස්කෝලවල පේපර් මාකින් කියපු ටීචර්ස්ලාගෙන් අහලා බලන්න දෙවන කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගත්ත අයගේ ලකුණු ප්‍රමාණය වැඩි. ඒගොල්ලන්ට වැඩි ඒ සාමාර්ථ ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා. පළවෙනි කොටසෙන් ප්‍රශ්න 3ම තෝරගත්ත අයගේ ඒ සාමාර්ථ අඩු ලකුණු අඩුයි. ඒකට හේතු දෙකක් තියෙනවා. මොකක්ද හේතු දෙක? එකක් තමයි දැන් දෙවන කොටස ලැබෙන්නේ 13 වසරේ ඉගෙන ගන්න මාතෘකාවලින් කළමනාකරන මාතෘකාවලින් මෑතදී ඉගෙන ගත්තේ. මෑත මතකය විෂය කරුණු මතකයි. 12 ශ්‍රේණියේ මාතෘකා කරේ සෑහෙන කල්. ඒක මතකෙ ටිකක් ඈත් වෙලා. ඒ නිසා ඔබට බොහොම පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් දෙවෙනි කොටසේ ප්‍රශ්නවලින්. අනිත් අතට පළවෙනි කොටසේ ප්‍රශ්නවල එක ප්‍රශ්නයක තියෙනවා මාතෘකා 3ක් නැත්නම් 4ක ප්‍රශ්න. ඒ කියන්නේ ලකුණු 20 ගන්න අපි මාතෘකා 3ක 4ක නොලෙජ් එකක් එක්කෝනේ ප්‍රවේශ වෙන්නේ. මේකේ එහෙම නෙවෙයි. මේකේ විශේෂයෙන්ම 5 වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාට යොමු වෙන්නේ තනිකර කළමනාකරණය. ඒතර එක ප්‍රධානම මාතෘකාවක් අපිට ඒක ඔළුවේ තියෙනවමනේ. ලකුණු 20ම ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේත් මෙහෙයුම් කළමනාකරණේ අලෙවි කළමනාකරණ දෙකෙන් මාතෘකා දෙකයි. හැම ප්‍රශ්නයකටම සාමාන්‍ය මාතෘකා දෙකයි එන්නේ. දෙකෙන් අපිට පුළුවන් ලකුණු 20ක් දැහ ගන්න. අන්නේ වාසිය නිසා නිතරම දෙවන කොටසෙන් ප්‍රශ්න 3ම තෝරගන්න කියන එක තමයි මම යෝජනා කරන්නේ.
තේරුණානේ? රයිට්. ඊළඟට මේකේ පිළිතුරු ලියනකොට දරුවනේ දැන් මම මාකින් කරපු කෙනෙක්නේ. දැන් සාමාන්‍යයෙන් මේ විශේෂයෙන් මේ පළවෙනි එකනේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍ර සමීක්ෂණයේදී බොහෝ ටීචර්ස්ලා බොහෝ ගුරුවරු 10 මාර 11 වෙනකොට පෙන්ඩෝල් පෙති දෙකක් නොබොන අය ඉන්නේ ටික දෙනයි. ගොඩක් අය බොන මොකද ඔලුව කැක්කුම්. ඒ කියන්නේ ඔයාලගේ උත්තර පත්‍ර තුලින් උත්තර පත්‍ර පරීක්ෂකවරයාට හොවරියට ස්ට්‍රෙස් එක දෙනවා. ඇයි? අකුරු කැතයි. නැත්නම් අකුරු පිළිවෙලක් නැහැ. එක ගොඩේ ලියලා අංක දාලා නැහැ. ඡේද වෙන් කරලා නැහැ. අසමානකම් ලියද්දි ලස්සනට දෙපැත්තට වෙන් කරලා ලියලා නැහැ. තේරුණාද? අදාළ මූලික දැන් උත්තරයක මූලික සංකල්පයක් හයිලයිට් කරන්න ඕන නම් හයිලයිට් පෙන් එකෙන් හයිලයිට් කරලා නැහැ. ඩබල් ඉන්වර්ට් එකම දාලා නැහැ. මතක තියාගන්න හයිලයිට් පෙන් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම තහනමක් නැහැ මේ කොහොමද මේ සඳහන් කරලා නැහැ මේක. ඒ සමහර ටීචර්ස්ලා කියනවා. නෙවෙයි රතු පෑනත් පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මමත් යෝජනා කරනවා රතු පෑන පාවිච්චි කරන්න එපා කියලා. මොකද රතු තීන් දෙන්නේ ලකුණු දාන්නේ. ඒතර ඕගොල්ලන්ගේ අපි තුමු දැන් ඕගොල්ලෝ ඉලක්කමක් ලියනවා. 2 කියලා ලියනවා. හරිද? ඒතර මෙතනට ඕගොල්ලෝ මේ වගේ රතු තීන්ත පාවිච්චි කරනවා. ඒක පොඩි පැටලිල්ලක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් මම නම් අදටත් විභාගයක් ලියනවා මේ අංක හයිලයිට් කරනවා. මොකද මට බයයි. මම බයයි. ඕගොල්ලෝ බය නැහැ නේ. මම නම් අදටත් බයයි. මම හරියට පිළිතුරු ලියලා ඒ පිළිතුරු පරීක්ෂකවරයා හෝ වරිය නිවැරදිව තේරුම් ගනීද පටල ගනීද කියලා බයක් තියෙනවා. ඒ නිසා මම ප්‍රශ්නාංක හොඳින් හයිලයිට් කරනවා. මේ වගේ මම ප්‍රධාන අංකේ දාලා මේ පැත්ත රතු මේ පැත්ත නිල් නැත්තම් කළු. ඊට පස්සේ රෝමි ලක්කම් එක මෙතනින් ලියනවා. ඒකත් ඕන නම් මේ වගේ කරනවා. ඒකේ අයන්න ඕන නම් අයන්න මේ වගේ ලියනවා. ආයන්න මේ වගේ ලියනවා. ඒතර මෙතන අයනු අතර රූලක් අනිවාර්යයෙන්ම අරිනවා. අයනු කියන්නේ එක කෙලින්. රෝමි ලක්කම් එක කෙලින්. තේරුණාද? දැන් ඊළඟට අපි ගමු මෙහෙම. රෝමි ලක්කම් දෙක ලියන්නේ මෙතනින්. රෝමි ලක්කම් පේලිය එක පේලියක්. මෙතන රූල් දෙකක් මත් අරිනවා. මෙතන එක රූලයිනේ. ඒකෙත් අයන්න. ලිව්වා. ආයන්න රූලක් අරිනවා. ඔන්න ඔය ක්‍රමවේදය අනුගමනය කරන්න පිළිවෙල. හරිම නීට්නේ. පරීක්ෂකවරයාට බොහොම ලේසියෙන් බලා ගන්න පුළුවන්. දැන් යම් පිළිතුරක තියෙනවා අපි හිතමු මොන හරි සංකල්පයක් නව්බාරපත ලෙස හැඳින්වේ. අන්න නව්බාරපත හයිලයිට් කරන්න. එතකොට උත්තර පත්‍ර සමීක්ෂණයේදී පළවෙනි දවස් 2 3 තුන්වෙනි දවස වන විට සෑම පරීක්ෂකවරයෙකුටම උත්තරත් ඔළුවේ තියෙනවා. ලකුණු ලබා දෙන ක්‍රියාපටිපාටියත් ඔළුවේ තියෙනවා. මාකින් ස්කීම් එක නොබල වැඩේ කරන්න පුළුවන්. එතකොට වේගයෙන් බලනවා. වේගයෙන් බලනකොට දැන් අපි හිතමු නව්බාරපත ගැන කියලා ඇහුවේ. නව්බාරපත ලෙස හැඳින්වේ කියන එකේ නව්බාරපත හයිලයිට් කරලා තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට අරව කියවන්නෙම නැහැ. කියවන්න ඕනේ ඔටෝ අපේ මනසින් කියවෙනවා. ඇයි නව්බාරපත තියෙනවනේ. ලකුණු ලබා දෙනවා. ඒ වාසිය ගන්න. සමහරට පිළිතුරේ වාක්‍ය ගැලපීමේ දුර්වලතා තියෙන්න පුළුවන්. ඒවා අපිට ක්ලික් වෙන්නේ නැහැ. මම කියන්නේ රහස්. දැන් මම මාකින් නොකරන නිසා තේරෙනවද? අපි අර හයිලයිට් කරපු බල ලකුණු දෙනවා. ඒ වාසිය ගන්න. මේකේ මේ පිළිතුරු වල අංක පිළිල අනිවාර්යයෙන්ම නදව ගන්න. නිර්වුල්ව ලියන්න. අනවශ්‍ය දීර්ඝ උත්තර ලියන්න එපා. මේ ක්‍රමවේද අනුගමනය කරාම උත්තර පත්‍ර රාශියක් අතර පරීක්ෂකවරු වරියන් ඔළුව කැක්කුම හදාගෙන උත්තර සොයසොයා හරිම පීඩනයකින් බලන්නේ. ඔය අතරට ඔයාලගේ උත්තර පත්‍රය එනවා. උත්තර පත්‍රේ පෙරලනකොටම පිටු පෙරලනකොටම දැනෙන්න ඕනේ මේ ළමයාගේ නම් හරි වැඩ පිළිවෙලයි. හරිම නීට් එකට උත්තර ලියලා තියෙනවා. දක්ෂ දරුවෙක් කියන මානසිකත්වයේ දෙන්න. දුන්නම ඒ පරීක්ෂකවරයා හෝ වරිය ඔයාලගේ උත්තර පත්‍රයේ පරීක්ෂා කරන්න පැය 2ද 3ද ගත කරන්නේ. ඒ මුළු කාලයම ධනාත්මක තමයි බලන්නේ. දක්ෂ ළමෙක්. හරිම නීට් වැඩ හොඳයි කියන මානසිකත්වයෙන්. එතකොට සමහර ප්‍රශ්න වලට ප්‍රශ්නයකට තියෙනවා ලකුණු 2ක් දෙනවා. ඔබේ උත්තරේ පොඩි දුර්වලතා තියෙනවා. හරිම නම් දෙන්න පුළුවන් එකමාරයි. නමුත් අර ධනාත්මක මානසිකත්වයේ ඉන්නේ. එහෙමනම් ලකුණු එකමාර නෙවෙයි ලකුණු 2ම දෙනවා. ඒ වගේ ලකුණු භාගේ ප්‍රශ්න 10කට විතර එකතු වුණොත් මොකද වෙන්නේ? ලකුණු 5යි. ලකුණු 5ක් කියන්නේ බරපතල ජයග්‍රහණයක්. තේරෙනවද? බරපතල ජයග්‍රහණයක්. ලකුණු 5ක් කියන්නේ විශාල ජයග්‍රහණයක්. අන්න ඒ වාසිය ගන්න. මම කියන්නේ මේ පිළිතුරුපත් ලිවීමේ තාක්ෂණය. නැත්තම් පිළිතුරුපත් ලිවීමේ කපටි තාක්ෂණ අපි අනුගමනය කරන්න ඕනේ. පරීක්ෂකරු අපේ පැත්තට අපි නැඹුරු කරගන්න ඕනේ.
කොහොමද පිළිවෙලට පිළිතුරු ලිවීම. පිළිවෙලට අංක කිරීම. තේරුණානේ? රයිට්. අපි බලමු මුලින්ම පළවෙනි කොටසෙන් අපි ප්‍රශ්න 4ක් තියෙනවා. අපි ඒ කොටස බලමු මුලින්ම කතා කරන්නේ. පළවෙනි එක දෙන්නේ කේස් ස්ටඩි එකක්. පේනවා ප්‍රශ්නේ දිග. මේ ප්‍රශ්නේ දැක්ක ගමන්ම සමහර ළමයි කලබල වෙනවා. අම්මෝ ලොකු ප්‍රශ්නයක්. එතනින්ම ඕගොල්ලෝ මේ නැති ස්ට්‍රෙස් එකක්, නැති පීඩනයක් අරන් උළුට දාගන්නවා. දාගන්න එපා. ස්ට්‍රෙස් එක ගන්නම එපා. ඕනෑම ප්‍රශ්නයකට ඔබ එනකොට හිතන් රයිට් මේ ප්‍රශ්නෙත් මම හොඳට කරනවා. ඇයි මම විෂය නිර්දේශයේ හොඳට තාර්කිකව කළා. පරිශීලනය කළා. යුනිට් එකෙන් යුනිට් එකට අපි පහුගිය විභාග ප්‍රශ්න අවුරුදු 15කට එහා පැත්තේ ප්‍රශ්න සංඛ්‍යාව සාකච්ඡා කරා. එතනින් නොනවති අනුමාන ප්‍රශ්න කතා කරා. අන්තිම අවුරුදු තුනේ සමස්ත ප්‍රශ්න පත්‍ර සියල්ලම හොඳින් සාකච්ඡා කරා. මට කරන්න දෙයක් ඉතුරුලා නැහැ. මට තියෙන පිළිතුරු ලියන්න විතරයි. මට කළ හැකි. ඒ ධනාත්මක මානසිකත්වයෙන් එනකොට ස්ට්‍රෙස් එක ඔබට එන්නෙම නැහැ. ස්ට්‍රෙස් එක එන්නෙම නැහැ. තේරුණාද? මරුව ඉන්නව මතක තියාගන්න. මරුව ඉන්නව ළඟ මරුව නිතරම ස්ට්‍රෙස් එක ඔයගොල්ලන්ට දෙන්න තමයි බලන්නේ. සිනා මුසුමුණු ගාලා ස්ට්‍රෙස් එකම තමයි අතර දෙන්නේ. ගන්නම එපා. ගන්න එපා. තේරෙනවද? ඔබ ධනාත්මකව සැහැල්ලුවෙන් හිතනකොට මොකද වෙන්නේ? මරුවට ඉන්න බෑ. මරුව ඒ ස්ට්‍රෙස් එකත් තරම් ඔබෙන් ඈත් වෙනවා. මරුවනේ ඔයගොල්ලෝ විනාශ කරන්නේ. තේරුණාද? රයිට්. එතකොට කේස් ස්ටඩි එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඔබ සතුරු වෙන්න. මොකද හේතුව මේ ප්‍රශ්නේ ලේසි. ඇයි? උත්තර මේක ඇතුළෙම තියෙනවා. මේ සිද්ධිය තුළම තියෙනවා. අපිට තියෙන මේ සිද්ධිය අධ්‍යයනය කරලා මෙතනින් උත්තර එළියට අරගෙන යොමු කරන්න විතරයි තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේ දැන් මේ සිද්ධියක් නොදී ප්‍රශ්න දුන්නොත් මොකද වෙන්නේ? උත්තරේ තනිකරම අපි විසින් එළියට ගන්න එපේ. උත්තර තියෙන අපේ මතක කපඩාවේ තියෙනවා. තේරෙනවද? අපේ බ්‍රේන් එක කම්පියුටර් ලක්ෂයකට වඩා පවර්ෆුල්. ඒ බ්‍රේන් එක අපේ බ්‍රේන් එක කියන පරිගණකේ බඩු තියෙනවා. නමුත් අපි ඒක වෙන් කරලා ගන්න එපේ. මෙතන නේ අපිට දීලා තියෙනවා. අපිට තියෙන අහුල ගන්න විතරයි. තෝරලා විශ්ලේෂණය කරන දෙයක් නෑ. අහුල කර මැච් කරන විතරයි තියෙන්නේ. නිසා මේ ප්‍රශ්නේ ලේසි. තේරුණාද? වෘත්තීය පුහුණු පාඨමාලාවක් අවසන් කිරීමෙන් පසු ආශා විසින් අමාශා නමින් රූපලා වන්නේ ගාරයක් ආරම්භ කර එහි කළමනාකරු ලෙස අමරපත් කරන ලදී. රුපියල් 5 ලක්ෂයක ණය මුදලක් සහ ඇයගේ ඉතුරු මුදල් රුපියල් 2 ලක්ෂයක්ද මෙම ව්‍යාපාරය සඳහා ආශා විසින් ආයෝජනය කරනු ලැබී. ප්‍රශ්න හොඳට තේරුම් ගන්න එක සැරෙන්න. වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරලා ඉන්නේ. නිකම්ම නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? බියුටි කල්චර් ගැන හොඳ ඩිප්ලෝමා එකක් කරලා ඉන්නේ. දැනුවත් වෙලා ඉන්නේ. දැනුමක් අරගෙන ඉන්නේ. අමාශා නමින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරනවා. එහි කළමනාකරු ලෙස අමර කියලා කෙනෙක් පත් කර ගන්නවා. රුපියල් 5 ලක්ෂයක ණයක් අරගන්නවා. ඇගේ ඉතුරු කිරීම තුන ලක්ෂ 2ක්. ලක්ෂ 7කින් තමයි ආරම්භ කරන්නේ. මෙම ව්‍යාපාරය සඳහා ආශා විසින් ආයෝජනය කරනු ලැබී. ආශා විසින් රුපියල් 6 ලක්ෂයක් ගෙවා ගොඩනැගිල්ලක් පිළිදී ගත්තා. කෙලිම ලක්ෂ 6ක් වියදම් කරලා ගොඩනැගිල්ලක් ගත්තා. තව ලක්ෂයක් ඉතුරු. ඉතිරිය තම ව්‍යාපාරයේ මගින් ඉහළ ගුණත්වයෙන් යුතු සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය නවීන උපකරණ ආනයනය කිරීම සඳහා වැය කළා. ගුණාත්මක රූපලාවන්‍ය සේවයක් දෙන්න අවශ්‍ය විවිධ උපකරණ ගෙන්වන්න ලක්ෂයක් කැප කරා. ඇය ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය තම ගනුදෙනුකරුවන්ගේ පහසුව සලකා ඕනෑම මොහොතකදී ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණ හෝ රූපලාවන්‍යාගාරයේදී හෝ තම සේවා සැපයීමට කටයුතු කරනු ලැබේ. එහෙනම් කළමනාකරුවෙක් ඉන්නවා අමර කියලා. මෙතනින් කියවෙනවා තව කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඇයගේ සහායිකාවන් ඉන්නවා. එහෙනම් ඒ හැමදෙනාම ඕනම දවසේ ඕනම වෙලාවක සේවාව දෙන්න සූදානම්. එක්ක රූපලාවන්‍යාගාරයේදී නැත්නම් අපේ ඉල්ලීම මත ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත ගනුදෙනුකරුවා වෙත ගොස් නිවසටම ගිහිල්ලා සර්විස් එක දෙන්න සූදානම්. ඕක තමයි කේස් ස්ටඩි. මතකයිද සිද්ධිය? රයිට්. බලමු පළවෙනි ප්‍රශ්නේ. රෝමිලක්ක 1. මෙම ව්‍යාපාරය පහත නිර්ණායක අනුව වර්ග කර දක්වන්න. මතකනේ ව්‍යාපාර වර්ගීකරණේ පළවෙනි පාඩමේදී කතා කරමු. මේකේ තියෙන ප්‍රශ්න කීපයක්. පළවෙනි එක හිමිකාරත්වය. හිමිකාරත්වය අනුව අපි බෙදනවා ව්‍යාපාර වර්ග කීයද? 3ද 4ද? 4ක් නැහැනේ, 3ක් නැහැනේ, 2යි. පෞද්ගලික අංශේ ව්‍යාපාර, පොදු අංශේ ව්‍යාපාර, නැත්නම් රාජ්‍ය අංශේ. දැන් මේක ආශා විසින් ආරම්භ කළේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට. අයිතිය තියෙන ඇයටයි. ඇය දන්න හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. අමර කියලා කෙනෙක් මැනේජර් කරලා ගත්තා. තව ඇයගේ පුහුණු කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා.
එහෙනම් වෙන කාටවත් අයිති නැහැ. මේක තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක්. එහෙනම් මොකද්ද මේක? පෞද්ගලික අංශය. එහෙනම් හිමිකාරත්වය අනුව මේක ව්‍යාපාර සංවිධාන වර්ගයේ පෞද්ගලික. හිමිකාරත්වයේ පෞද්ගලික. පෞද්ගලික අංශේ ව්‍යාපාරය. අරමුණ අනුවත් ව්‍යාපාර වර්ග දෙකයි මතකනේ. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. නැත්තම් ලාභයේ අරමුණු කරගත් ව්‍යාපාර, නැත්තම් සුබ සාධනේ මුල් කරගත් ව්‍යාපාර. එහෙනම් මේක මොකද්ද? ලාභේනේ. මොකද සුබ සාධනයක් නැහැ, නොමිලේ සේවය කරන කතන්දරයක් නැහැනේ. එහෙනම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය. පරිමාණය අනුවත් අපට පුළුවන් කොටස් දෙකකට නැත්නම් තුනකට බෙදන්න. එක්කෝ සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර. කොටස් දෙකකට ඕනනම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පළවෙනි එක, දෙවෙනි එක මහා පරිමාණ ව්‍යාපාර. කැමති විදිහට ලියන්න පුළුවන් ඒක නම්. මේක අපි දන්න මොකද්ද? රුපියල් ලක්ෂ 7ක් අද කාලේට බොහොම සුළු මුදලක් නේ. තනි අයිතිකාරිය. එහෙනම් මොකද්ද? මොන පරිමාණ? සුළු පරිමාණ. එක්ක සුළු එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ දෙකම හරි. සුළු හා මධ්‍ය පරිමාණ. නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශය අනුව පුළුවන් ව්‍යාපාර වර්ග දෙකකට බෙදන්න. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර. මේකෙන් ලබා දෙන්නේ මොකද්ද? භාණ්ඩයද නැහැනේ. කොණ්ඩ කපනවා, කොණ්ඩ මෝස්තර දානවා, මුහුණට ප්‍රේෂර් දානවා. තව මොනවද කරනවනේ? විශේෂයෙන්ම අපේ ශිෂ්‍යයන් දන්නවනේ. එහෙනම් මේක සර්විස් එකක්, සේවානේ. එහෙනම් සේවා. සේවා අංශේ ව්‍යාපාර. මේක තනි ප්‍රශ්නයක් දරුවනේ ලකුණු 20ක්. දැන් සාමාන්‍යයෙන් මේක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නේ අර මුල් මාට්ටුකා කීපයක් කවර් වෙන්න සම්පූර්ණ ප්‍රශ්නයක් වශයෙන් දාන ලකුණු 20ම ලැබෙනවා. ඒ නිසා කරුණු 4ට ලකුණු එක ගානේ ලකුණු 4ක්ම දීලා තියෙනවා. 4ම ගන්න පුළුවන්. කිසිදු ප්‍රශ්නයක් නෑ. ආරම්භය හොඳයි. ඔයගොල්ලෝ හැමෝම දන්න මාට්ටුකාවක් නේ. මේක නම් වරද්දන්න මෙපා. මොකද මේක එකක් හරි මිස් කර දැන් මේක ගොඩක් අය මෙන්න මේක ලියන්නේ. ඇයි? සපේන සේවාව අනුව. භාණ්ඩයක්ද සේවාවක්ද? භාණ්ඩයක් නම් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවාවක් නම් සේවා නිෂ්පාදන ව්‍යාපාර. තේරුණාද? රෝම ඉලක්කම් 2 අයන්න. ආශාගේ ව්‍යාපාරය ඉටු කරනු ලබන්නේ පුද්ගල අවශ්‍යතාවයක්ද නැතහොත් වුමනාවක්ද යන්න කෙටියෙන් විස්තර කරන්නත් ඕනේ. ඊටාම කෙටියෙන්. මතකනේ විස්තර කරන්න කිව්වට ඉකෝන් වල වගේ, ඇකවුන්ටින් වල වගේ වෙනත් විෂයකදී වගේ අපි කලබල වෙන්න ඊටාම කෙටි පැහැදිලි කිරීම ලියන්නේ. එතකොට මේකේ එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තියෙනවානේ. දෙකක් නිසා මම කියන්නේ උත්තර දෙකත් වෙන් කරන්න තරු ලකුණු දෙකක. පළවෙනි තරු ලකුණ ලිව්වා. පැහැදිලි කිරීම වෙනම ලියන්න. එතකොට උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට හොරෙන්න බොහොම පැහැදිලිව මේක බලා ගන්න පුළුවන් නේ. අහනවනේ මේක මේ ව්‍යාපාර ඉෂ්ට කරන්නේ පුද්ගල අවශ්‍යතාවයක්ද නැතොත් වුමනාවක්ද? කෙටියෙන් හේතු කියන්න ඕනේ. එහෙනම් මේක වුමනාවක්. ඇයි වුමනාවක් කියන්නේ? දැන් රූපලාවන්‍ය සේවය ලබා ගත්තේ නැත්තම් අපි කොණ්ඩ හෙයාර් ස්ටයිල් එකක් කොණ්ඩ මෝස්තරයක් දාගත්තේ නැත්තම් ඇහි බැමි අපි පාට කරගත්තේ නැත්තම් මුහුණට ප්‍රේෂර් එකක් දාලා මුහුණ දීප්තිමත් කරගත්තේ නැත්තම් අපි මැරෙනව නේද? මැරෙනවද? එහෙම මැරෙන්නේ නැහනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. හොඳයි ඉතින් ලස්සනලා ඉන්න පුළුවන්. මැරෙන්නේ නැහනේ. ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරාගත යුතු නම් මොකක්ද ඒක අවශ්‍යතාවය? අවශ්‍යතාවය මේක ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරාගත යුතු නැහැ. ඒ නිසා මේක මොකද්ද? වුමනාවක්. වුමනාවන්නේ. දැන් පුද්ගලයින්ට ප්‍රියමනාප ලස්සන රුවක් ඇති කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා කියන්නකො. ඇත්තරම ඒ අවශ්‍යතාවයේදී ඒක ඇති කරගන්න ක්‍රම කීපයක් තියෙනවානේ. රූපලාවන්‍ය ගාරකට ගිහිල්ලා ඒ කෘත්‍රිම ක්‍රම වලින් අපි ලස්සන කරගන්න පුළුවන්. නැත්තම් ස්වභාවිකව ආහාර කළමනාකරණය මගින් ආහාර පාන දැන් අපි පළතුරු වැඩිපුර පරිභෝජනය කරනවා නම් පිෂ්ඨය අඩංගු ආහාර අඩු කරනවා නම් අපි ලස්සන වෙනවා.
රූමත් වෙනවා. සුදු වෙනවා. තේරෙනවද? ඊළඟට අපි ඔය සැර වර්ග තියෙන සැර වර්ගයේ බීම වර්ග දන්නවනේ කාන්තාව මනසෙන් දන්නවා සැර වර්ගයේ බීම වර්ග බිව්වම සමහර අය පොඩ්ඩක් වැනෙන්න ගන්නවා. අන්න ඒ වගේ බීම වලින් ඈත් වෙනවා නම් ඒත් අපේ රුව ලස්සන වෙනවා. තේරුණාද? එහෙමනම් අන්න ඒ වගේ ආහාර පාන කළමනාකරණය පුළුවන් අපිට මේ අපේ ඇඟේ රුව ආරක්ෂා කරගන්න. ඉතින් මේ ඒ විකල්පනේ. එහෙනම් ඒ රූපේ ලස්සන කර ගැනීම අවශ්‍යතාවය කියලා ගත්තොත් ඒ ඉටු කරගත හැකි විවිධ ක්‍රම තියෙනවා. ක්‍රමනේ වුමනා කියන්නේ මේක ක්‍රමයක්. එහෙනම් මේක වුමනාව. එහෙනම් කෙටියෙන් විස්තර කරන්න කියනවනේ. හේතුවනේ අහන්නේ. එහෙනම් ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය නැත්නම් අනිවාර්ය නොවන නිසා. ඒ අදහස ලියුණා ඇති. දැන් මේකෙදි රෝමිලක්කම් සම්පූර්ණ රෝමිලක්කමකින් ප්‍රශ්නයක් යමුනොත් ලකුණු 4ක් කියලා අපි දන්නවනේ. ඒක මම කියලා දීලා හුරු කරලා තියෙනවා. සම්පූර්ණ රෝමිලක්කම දැන් මේකේ රෝමිලක්කම් දෙක කියලා සම්පූර්ණ ප්‍රශ්නයක් දැම්මම ලකුණු 4යි. නමුත් රෝමිලක්කම් දෙකේ අයන්න ආ කියලා කොටස් දෙකකට බෙදුවොත් ලකුණු 4 දෙක බැගින් දෙපැත්තට බෙදලා යනවා. එහෙනම් දැන් මේකේ එවැනි ප්‍රශ්නයක් නේ රෝමිලක්කම් දෙකේ අයන්න. තව ආ කොටස ඊළඟට තියෙනවා. එහෙනම් ඒ කොටසට ලකුණු 2යි මේකට මුළු ලකුණු 2යි. ඒතර මේකේ එකම ප්‍රශ්නේ ප්‍රශ්න කොටස් දෙකක්නේ. ඒ ලකුණු දෙක මේ දෙකට බෙදෙනවා. එහෙනම් වුමනාවක කිව්වම ලකුණු කීයක් එනවද? ලකුණු 1යි. ලකුණු කීයද? 1යි. ලකුණු 1යි. ඊට පස්සේ ඒකේ හේතුව පැහැදිලි කරනවා ජීවත් වීමට අත්‍යවශ්‍ය නොවන බැවින්. ඒකට ලකුණු 1යි. ඒකට ලකුණු 1යි. තේරෙනවද? එහෙනම් ලකුණු 1 බැගින් දෙපැත්තට බෙදලා යන ලකුණු 2. අපි බලමු ඊළඟට ආයන්න. ආශා විසින් මිල හැර පාරිභෝගික ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා යොදාගෙන ඇති වෙනත් උපක්‍රම දෙකක් නම් කර ඒවා විස්තර කරන්න. තේරුණාද? ආශා විසින් මිල හැර මිල ගැන අහන්නේ අපි. පාරිභෝගික ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා යොදාගෙන ඇති වෙනත් උපක්‍රම දෙකක් නම් කර ඒවා විස්තර කරන්න. එතකොට උපක්‍රම නම් කිරීමට ලකුණු භාගය බැගින් ලකුණු 1යි 2ට. විස්තර කිරීමට භාගය බැගින් කරුණු දෙකට ලකුණු 1යි ලකුණු 2 බෙදෙන්නේ මේ විදිහටයි. මේ පොයින්ට් හරියටම මාකින් වල බලනවා. ඒ පොයින්ට් එකටම ලියන්න ඕනේ. එතකොට එකක් තමයි ඉහළ ගුණත්වය. එකක් තමයි ඉහළ ගුණත්වය. ඒ කියන්නේ මොකද්ද? නවීන උපකරණ භාවිතය. අමුද්‍රව්‍ය විදේශ වලින් ගෙන්වීම. මොකද මෙයා රුපියල් ලක්ෂයක් වැය කළා නවීන උපකරණ ගෙන්වන්න. අමුද්‍රව්‍ය විදේශ වලින් ගේන්න. එහෙනම් නවීන උපකරණ භාවිතා කරනවා අනිත් එක විදේශ වලින් අමුද්‍රව්‍ය ගෙන්වනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඉහළ ගුණාත්මක සේවයක් සපයා දෙන්න මෙන්න මේක ප්‍රමාණවත් වෙනවා. පැහැදිලි කිරීම. අනික පහසුව ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණීම. අනික ඕනෑම අවස්ථාවකදී සේවා සැපීම කියන එක මතකද මේ කියුණා. මතකයි නේද ඒක? මේ තියෙන උපකරණ ආනිස ඇය ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය තම ගනුදෙනුකරුවන්ගේ පහසුව සලකා ඕනෑම මොහොතකදී මේ තියෙන ඕනෑම මොහොතකදී ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණ හෝ ඕනෑම මොහොතකදී අනිත් එක නිවසට පැමිණ හෝ එහෙම නැත්නම් රූපලාවන්‍යාගාරයේදී හෝ තේරෙනවද? ඕනම වෙලාවක සේවාව දෙන්න සූදානම් එක්ක නිවසට පැමිණ නැත්නම් රූපලාවන්‍යාගාරයේ දෙකෙන් ඕනම ස්ථානයකට සේවය දෙන්න සමහර එහෙම නැහැනේ. උදේ 8 හවස පාව අහන පහෙන් පස්ස 20ක දෙන මේගොල්ලෝ එහෙම එකක් නැහැ. පැය 24 පුරා 20ක දෙන සූදානම්. එහෙමනම් පහසුව මොකද්ද? ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණීම ඒ වගේම ඕනෑම අවස්ථාවකදී සේවා සැපීමට සූදානම්. ඒක තමයි පහසුව. මෙන්න මේ උපාය මාර්ග දෙක තුලින් මම උත්සාහ කරනවා Tamanට සේවාදායකින් නැත්නම් ගනුදෙනුකරුවන් දිනා ගන්න. එහෙනම් උපක්‍රම දෙකට ලකුණු භාගය බෙගින් ලකුණු 1යි. පැහැදිලි කිරීම දෙකට ලකුණු භාගය බෙගින් ලකුණු 1යි. ලකුණු 2 බෙදලා යනවා. පැහැදිලිනේ? ඊට පස්සේ රෝමිලක්කම් 3 අයන්න. මෙම ව්‍යාපාරයේ ශක්තියින් දෙකක් හා දුර්වලතා දෙකක් දක්වන්න. ශක්තියින් දෙකක්. ඒතර මේකෙත් අයන්නේ ලකුණු 2යි. එහෙනම් ශක්තියින් හා දුර්වලතා දෙක බැගින්. ඒ කියන්නේ ශක්තියින් දෙකකට ලකුණු භාගය බැගින් අනිවාර්යයෙන්ම එකක් ලැබෙයි. ඔව් මෙහෙම දිලා තින්නේ 1යි. දුර්වලතා දෙකට භාගය බැගින් ලකුණු 1ක් ලැබෙයි. මුලින්ම ශක්තියින් ආශා වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම නිසා ඉහළ දැනුමක් තිබීම. මේ වැඩේ කරන්න ලේසි. මොකද ඇය බියුටි කල්චර් පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාarලා නිම කරලා වැඩේ බහින්නේ දැනුම තියෙනවා. දැනුම තියෙන නිසා යාට
එයාලකට පැමිණෙන ගනුදෙනු කරුවන් නැවත වාරයක් ආකර්ෂණය කරගන්න පුළුවන් වන විදියට උපරිම තෘප්තියක් දෙන්න පුළුවන් වන විදියට ඉහළම ගුණත්වයකින් සේවය දෙන්න පුළුවන්. දැනුම තියෙනවනේ. ඒක ශක්තියක්. දෙවෙනි එක පුහුණු කාර්ය මණ්ඩලයක් සිටීම. ඒ කේස් එකේ කියුණා නේද? තම පුහුණුකා ඇය ඇතුළු තම පුහුණු කාර්ය මණ්ඩලය ඕනෑම අවස්ථාවක නිවසට පැමිණ හෝ රූපලාවන්‍ය ගාරයේදී සර්විස් එක දෙනවා කියලා. එහෙනම් පුහුණු කාර්ය මණ්ඩලයක් සිටීමත් වාසියක්. පුහුණු අය නොහිටියොත් දැන් අනිවාර්යයෙන්ම දැන් ආශ්‍ර තමයි මූලික කාර්යභාර ඉෂ්ට කරන්නේ. හරිද? කොණ්ඩ මෝස්තර සැකසීම සමහරට අපි හිතමු ඔය මුහුණ ඒ අදාළ මේ දියර වර්ග පාවිච්චි කරලා සේදීම, ඇහි බැමි ලස්සන්ට මේ පාට කිරීම, ඒ වගේ පොඩි පොඩි දේවල් දෙනවා කියලා පුහුණු නැති අයට ඒගොල්ලෝ අතින් මිස්ටේක් එකකුත් ඉවරයිනේ. දැන් ඒක ලේසි. බය නැතුව තමන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයටත් පොඩි පොඩි කොටස් බාර දීලා හැමෝගෙම දායකත්වයෙන් හොඳම රූපයක් ලබා දෙන්න පුළුවන් වන විදියට ඒ සර්විස් එක දෙන්න පුළුවන්. ශක්තියක්. අනිත් එක තමයි නවීන උපකරණ භාවිතය. ඒ නිසා වැඩේ තවත් පහසුයි. කෙටි කලකින් ඉහළම ගුණාත්මක රූපලාවන්‍ය සේවය ලබා දෙන්න හැකියාව තියෙනවා. ශක්තියින් දෙකක් තියෙනවා. ලකුණු එකක්. තුනෙන් ඕනම දෙකක් හරි. ඊළඟට දුර්වලතා. එකක් තමයි මේකේ ණය වැඩි. මුළු ප්‍රාග්ධන ආයෝජනයේ කීයද? ලක්ෂ 7යි නේද? 7යිනේ. ඔව් 7යිනේ. ලක්ෂ 5යි 2යිනේ. එතකොට මුළු ප්‍රාග්ධන ආයෝජනයේ ලක්ෂ 7යි 7න් 5ක්ම ණය. අන්න එතන පොඩි ගැටලුවක් තියෙන. ඒක දුර්වලතාවයක්. එතකොට ණය ප්‍රාග්ධනයේ වැඩි වුණාම තමන් උපේන ලාභයෙන් ගන්න ආදායමෙන් තමන්ට වෙන්වන ලාභයෙන් වැඩි කොටසක් යනවා ණය වාරික සහ පොලිය ගෙවන්න. ඒක තමයි ගැටලුව. තේරුණාද? නැත්තම් ලාභය යනවා ණය වාරික ධන පොලිය සඳහා. අන්න ඒක ගැටලුවක්. නැත්තම් දුර්වලතාවයක්. දැන් තමන්ගම ඉතිරි කිරීම වලින් කරා නම් ආරම්භයේදී ලාභ අඩු වුණොත් ඒක ප්‍රමාණවත්. දැන් ලාභ අඩු වුණොත් තවත් ප්‍රශ්නයක් ණය වාරික ගෙවන්න, ණය පොලිය ගෙවන්න. දෙවෙනි එක තමයි කාරක ප්‍රාග්ධනයේ දුෂ්කරතා පැවතීම. කාරක ප්‍රාග්ධනයේ දුෂ්කරතා පැවතිනවා. ඒ කියන්නේ දැන් ලොකු මුදලක් නැහැනේ. ලක්ෂ 6කින් ගොඩනැගිල්ල ගත්තා. ලක්ෂයක් අමුද්‍රව්‍ය වලට උපකරණට කැප කරා. එහෙනම් එදිනෙදා යන වීදම් තියෙන සමහරට අපි දුමු ඒ සේවාදායකයෝ ආවම ඒගොල්ලෝ සමහරට සංග්‍රහ කරන්න නෙවෙයි. තම රාත්‍රී කාලෙන් අනිවාර්යයෙන් කෝපි එකක්වත් දෙන්න වෙනවා. තේරුණාද? ඒ වගේම එදිනෙදා සමහරට අපි දුමු හදිසියේ ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර පාන ටිකක් ගෙනත් දෙන්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අන්න කාරක ප්‍රාග්ධන ගැටලුව ඇති වෙනවා. ඒක තමයි මේකේ තියෙන දුර්වලතාව. ඒකටත් ලකුණු 1යි කරුණු 2ටම. ඊළඟට ඒකේ ආ කොටස ආශාගේ ව්‍යාපාරය අයත් කර්මාන්තය ආර්ථික සංවර්ධනයට දායක වන ආකාර දෙකක් විස්තර කරන්න. දෙකක්. විස්තර කිරීම දෙකකට ලකුණු භාගයකින් ලකුණු 1යි. තේරුණාද? එතකොට ආයන්න ආශාගේ ව්‍යාපාරය අයත් කර්මාන්තය ආර්ථික සංවර්ධනයට දායක වන ආකාර දෙකක් විස්තර කරන්න. විස්තර කොහොම මේකේ ලොකුට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අහන්නේ නැහැ. තේරුණාද? ආශාගේ ව්‍යාපාරය අයත් කර්මාන්තය ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. ක්‍රම දෙකක්. එකක් මොකද්ද? රැකියා නියුක්තියට දායක වෙනවා. ඇයි? එයා දැන්ටමත් කාර්ය මණ්ඩලයක් අරගෙන තියෙනවා. කළමනාකරු අරන් තියෙනවා. එහෙනම් සුළු වශයෙන් හරි රැකියා නියුක්තියට දායක වෙනවා. මොකද රටක සංවර්ධනය සඳහා රැකියා නියුක්තිය ඉහළ යාම අනිවාර්යයි. එහෙනම් රැකියා නියුක්තිය ඉහළ දමන්න ආසත් සුළුවෙන් හරි දායක වෙනවා. ඊට පස්සේ දලදේශීය නිෂ්පාදිතයට දායක වීම. ඇයි? දලදේශීය නිෂ්පාදිතය කියන්නේ රටක සමස්ත ජනතාව වසරක් තුල නිපදවන මුළු භාණ්ඩ හා සේවාවල අගේ වටිනාකම. භාණ්ඩ හා සේවා දෙකම. මේකිනු සේවා නිෂ්පාදනය කරනවා. එහෙනම් ඒ සේවාවල මිලත් එකතු වුණාම දලදේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. මොකද රටක් සංවර්ධනය වෙන්න නම් දලදේශීය නිෂ්පාදිතය ඉහළ යන්නට ඕනේ. පැහැදිලිනේ? තුන්වෙනි එක සංකීර්ණ මිනිස් වුවමනා සපුරාලීම. දැන් පුද්ගලයන්ගේ සංකීර්ණ මිනිස් වුවමනා සපුරාලීමත් සංවර්ධන එක පැතිකඩක් පිළිබිඹු කරනවා. දැන් පුද්ගලයන් බොහොම පිරිසිදු ඇඳලා ලස්සනට රුව පවත්වගෙන යනොත් ඒකත් සංවර්ධනයේ ලක්ෂණයක්. සංවර්ධනයට ළඟා නොවූ රටක බලන්න ඇඳුම් පැළඳුම් බාගෙට අඳින්නේ, කඩමාළු අඳින්නේ. තේරුණාද? හඩු පෙරාගත්ත මිනිස්සු ඉන්නේ. රුව ගැන හිතන්නේ කොණ්ඩේ වැවිලා රාස්‍යෝ වගේ එහෙමනේ.
ඒකෙම පේන සංවර්ධනයක් නැහැ. මිනිස්සු පිළිවෙලට නීට් එකට අඳිනවා නම් රුව ලස්සනට පවත්වගෙන යනවා නම් ඒක සංවර්ධනයක පැතිකඩක් වෙනවා. එහෙනම් මේකෙදි ඒ වගේ පිරිස් ඒ කියන්නේ බොහොම රුව ඇති පුද්ගලින් රුව ඇති කාන්තාවන් විශේෂයෙන් බිහි කරන්න මේකෙන් දායකත්වයක් දීමත් සංවර්ධනයේ සංකේතයක් වෙනවා. අනිත් එක බදු ආදායම් ඉහළ යාම. දැන් මේ කාන්තාව ව්‍යාපාරයෙන් උපයන ලාභය මත ආදායම මත ආදායම් බදු ගෙවනවා. ගෙවන්න එපේ. එහෙනම් රජයට බදු ආදායමක් ලැබෙනවා. රජයට බදු ආදායම ලැබෙනවා. කියන්නේ ඒ බදු රටේ සංවර්ධන ව්‍යාපෘතිවල විශේෂ ආර්ථික යටිදල පහසුකම් වලටත් රටේ සංවර්ධන ව්‍යාපෘති වලටත් කැපකිරීමෙන් මොකද වෙන්නේ? රටේ සංවර්ධනය තහවුරු වෙනවා. ඔය වගේ ක්‍රම දෙකක් පැහැදිලි කරාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය 4 අයන්න. මෙවැනි ව්‍යාපාරවල දැකිය හැකි සීමා 4ක් සඳහන් කරන්න. සීමා ගැටලු. දැන් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නේ. ඒකේ ගැටලු තියෙනවා. සීමා 4ක්. ඒතර 4ටම ලකුණු භාගය බැගින් ලකුණු 2ක් ලැබෙනවා. මුළු ලකුණු 2යිනේ. අයිතිකරුගේ අසීමිත වගකීම. අයිතිකරු නැත්නම් අයිතිකාරියගේ කමක් නැහැ. අයිතිකරු වලට මේ ස්කීම් එකේ තිබුණේ. අයිතිකරුගේ නැත්නම් අයිතිකාරියගේ වගකීම අසීමිත. ඒක ගැටලුවක්. වගකීම අසීමිත නිසා ඔහු හෝ ඇය වැඩ කරන ටෙන්ෂන් එකේ. නැත්නම් පීඩනෙන්නේ. එතකොට හදිස්සියේ එයාට ව්‍යාපාර කටයුතු මගින් අලාභ වුණොත් නැත්නම් ව්‍යාපාරයට ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණොත් පුද්ගලික ධනෙන් හරි එක පේවන්න බැඳීමක් තියෙනවා. අසීමිත වගකීම. දෙවැනි එක තමයි ප්‍රාග්ධනයේ සපයා ගැනීමේදී දුෂ්කරතා මතුවීම. අන්න ප්‍රාග්ධනයේ සපයා ගැනීමේ ගැටලු තියෙනවා. මොකද බැංකුවුණත් අපිට ඉල්ලන ණය දෙන්නේ නැහැ. කොටස් නිකුත් කරන්න බෑ. ණයක නිකුත් කරන්න බෑ. තනි ව්‍යාපාරයන්නේ. එහෙනම් ප්‍රාග්ධනයේ වැඩි කර ගැනීම, සපයා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. අයිතිකරු විසින්ම තීරණ ගනු ලබන නිසා ඒවා අසාර්ථක විය හැකි වීම. තනි තීරණනේ, ස්වයං තීරණ. දැන් හවුල් ව්‍යාපාරයක නම් සාමූහික තීරණ. ඒ කියන්නේ යම් කෙනෙක් වැරදි යෝජනාවක් ගෙනවත් අනිත් අයක පැහැදිලි කරලා නිෂේධනය කරලා හොඳම තීරණේ උඩට ගන්න පුළුවන්. මේක බෑ. මේකේ මගේ තීරණේ මට කවුරුත් උපදෙස් දෙන්න දෙන්නේ නැහැ. මට උපදේශකයෝ නැහැ. ඒ නිසා මේ මගේ තනි තීරණවල අසාර්ථක වීම හැකියාවක් තියෙනවා, සම්භාවිතාවයක් තියෙනවා. ඒක සීමාවක්. එතකොට ප්‍රතිඵල ඍණ වුණොත් නැත්නම් අපට අලාභහන් වුණාන් පස්සේ තමයි මම තීරණය කරන්නේ මගේ තීරණේ වැරදි කියලා. ඒක මම දන්නේ. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයක්නේ. නීතිමය පුද්ගල භාවයක් නැති නිසා යම් යම් නෛතික ගැටලු ඇති වුණොත් බාහිර පාර්ශවයන් නඩු දාන්නේ ආශාගේ නමටයි. ආශයට තමයි උසාවි ගිහිල්ලා පෞද්ගලික පෙනී සිටින්න වෙන්නේ. දඬුවම් නියම වෙන්නේ, දඩ ගෙවන්න වෙන්නේ ආශයටයි. අපි හිතමු කිසියම් සේවාදායකයෙකු දායිකාවගේ කොණ්ඩයක් අපි ඩයි කරන්න ගියයි කියලා, වර්ණ ගන්නන්න ගියයි කියලා. ඒකේ සමහරට පාවිච්චි කරන ඩයි වර්ගයේ වැඩි වුණොත් හරි නැත්නම් මිශ්‍ර කරන එක නම් මිශ්‍රණ අනුපාතය වෙනස් වුණොත් එහෙම සමහරට මේ මොකද වෙන්නේ? කොණ්ඩේ තුවාල දාන්න පුළුවන්. විශාල දැවිල්ලක් එක්ක තුවාල දාන්න පුළුවන් ඔළුව. ඒතකොට එයාට රැකියාවට යන්න බෑ. ප්‍රතිකාර ගන්න වෙනවා. තේරෙනවද? ඒක මෙයාගේ වරදනේ. එයා ඊට පස්සේ සමහරට උසාවියේ ගිහිල්ලා එයාට වෙච්ච හානියට රුපියල් ලක්ෂයක් දෙකක් වන්දිල්ලන්න පුළුවන්. තේරෙනවද? මොකද ගෙවන්න වෙනවා. ගෙව්වේ නැත්නම් දඬුවම ලැබෙන්නේ එයාටයි. එහෙනම් දඩ ගෙවන්න නෙවෙයි. නැත්නම් හිරේ ඉන්න නෙවෙයි. එහෙනම් නෛතික පුද්ගල භාවය නැති නිසා. නෛතික පුද්ගල භාවය තිබ්බනම් එයාට යන්න ඕනේ නැහනේ. එයාගේ කලමනාකරු තමයි යවන්නේ. එහෙනම් කලමනාකරු යවුම කලමනාකරුට දඬුවම් දෙන්නේ නැහනේ. එහෙනම් කෙලින්ම සමාගමට දඩයක් ගහලා නිකන් ඉන්නවා. මේගොල්ලෝ නිදහසට. දැන් මේක එහෙම නැහැ. මේගොල්ලෝ තමයි හිරේ විලංගු වෙන්නත් පුළුවන්. නෛතික පුද්ගල භාවය නැතිවීමේ අවදානම නිසා. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නැහැ. සාමාන්‍ය තනි ව්‍යාපාරයක වෙන්නේ හිමිකරු හෝ හිමිකාරියගේ අවෑමෙන් ව්‍යාපාර කටයුතු අවසන් වෙනවා. මේකෙත් ඒ අවදානම තියෙනවා. ඊළඟට ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය පහසු වීම. දැන් මේ ව්‍යාපාරයේ පුළුල් වෙන්න පුළුවන්. හොඳට රුව ගැන්වීමේ සේවාව කරනකොට word of mouth marketing හරහා නැත්නම් කට වචනයෙන් අලෙවිකරණයක් නැත්නම් ප්‍රවර්ධනයක් වෙලා විශාල ගනුදෙනුකරු පිරිසක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ඒ සේවාව ලබා දීම කළමනාකරණය කර ගැනීමේ ගැටලු මතුවෙනවා. මොකද වෙනම එක කළමනාකරෝ ඉන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයක් නැහැ. තේරුණාද? බොහෝලාට ගිනුම් තැබීම විගණනය වගේ දේවල් වෙන්නේ නැහැ. බොහොම අමාරුයි සේවාව ප්‍රශස්තව ලබා දෙන්න. ඊළඟට අලාභ තනියම භුක්ති විඳින සිදුවීම. අලාභ ලැබුණොත්
කළමනාකරු බාරගන්නෙත් නැහැ, කාර්ය මණ්ඩලය බාරගන්නෙත් නැහැ, තමන්ගේ හිතවතුන් බාරගන්නේ නැහැ. තනියම භුක්ති විඳ ගන්න වෙනවා. හවුල් ව්‍යාපාරයක් වුණා නම් බෙදිලා යනවා. සමාගමක් වුණා නම් බෙදිලා යනවා. ඒතර එතන අවදානම අඩුයි, මෙතන වැඩි. තේරුණාද? ඔන්න වගේ සීමාවන් 4ක් පැහැදිලි කරාම පැහැදිලිව සඳහන් කරන්න තියෙන සඳහන් කරන්නකොත් කිසිම ගානක් වාදයක් නැහැ. අනවශ්‍ය පිළිතුරු ලියන්න එපා. පොයින්ට් එක මේ වගේ කරුණු 4 පමණයි ලියන්න. ලකුණු භාගයෙන් ලකුණු 2ක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය ආයන්න. ආශාගේ ව්‍යාපාරයේ ව්‍යවසායකත්වයට අමතරව යොදවා ඇති සම්පත් 4ක් උදාහරණ සහිතව ලියන්න. ආශාගේ ව්‍යාපාරයේ ව්‍යවසායකත්වයට අමතරව යොදවා ඇති සම්පත් 4ක්. දැන් ව්‍යවසායකත්වයත් සම්පතක්නේ, නිෂ්පාදන සාධකයක්නේ. ඇයනේ සීමිත සම්පත් හැසිරවීම කරන්නේ. ඊට අමතරව යොදවා ඇති සම්පත් 4ක් උදාහරණ සහිතව ලියන්න. එකක් භූමිය. මොකද්ද? ගොඩනැගිලි පිහිටියද? දැන් එයා ගොඩනැගිල්ලක් එක්ක මිලදී ගත්ත එක්ක හැදුවානේ. එහෙනම් ඒකේ භූමිය අයිති. එහෙනම් ඒ කියන්නේ ගොඩනැගිලි පිහිටි ඉඩම අනිවාර්ය භූමියට අයිති. ඉඩම. හරිනේ ඉඩම. ඊළඟට ශ්‍රමය. සේවකයෝ ඉන්නෝනේ, කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එහෙනම් ඒකත් නිෂ්පාදන සම්පතක්. ඊට පස්සේ ප්‍රාග්ධනය. ගොඩනැගිල්ල ඒ වගේම රූපලාවන්‍ය උපකරණ මුදල්. අනිවාර්යයෙන්ම ලක්ෂ 6කට ගොඩනැගිල්ලක් ගත්තා කිව්වනේ. අනික රූපලාවන්‍ය උපකරණ ගෙන්නුවා. සමහර අතේ මුදල් ශේෂිකුත් තියෙනවා. ඒක තමයි ප්‍රාග්ධනය වෙන්නේ. අනික දැනුම, සේවක කුසලතා, කළමනාකරන හැකියාව නැත්නම් දැනුම. දැන් කළමනාකරු පත් කරගත්තනේ අමර කියලා. ඒ කියන්නේ එයාට මොන හරි කළමනාකරන කුසලතාවය තියෙනවනේ. අනික සේවකයොත් පුහුණු කාර්ය මණ්ඩලයක් ගත්තා. එහෙනම් තියෙනවා. තේරෙනවද? ආශාගේ දැනුම ලියන්න බෑ මෙතෙන්ට. ඒක තමයි ව්‍යවසායකත්වයට අයිති වෙන්නේ. හරිනේ? ඊළඟට කාලය. මොකද නවතම කළමනාකරන විග්‍රහයන් අනුව දැන් කාලයත් නිෂ්පාදන සාධකයක්, සම්පතක්, යෙදවීමක් වෙනවා. සේවකයින් සේවයේ නිරත වන කාලය, යන්ත්‍ර සේවය යොදා ගන්නා කාලය, තීරණ ගැනීම සඳහා ගත වන කාලය ආදී තමයි කාලය වෙන්නේ. තේරෙනවද? සේවකෝ වැඩ කරන කාලය, අදාළ උපකරණ නැත්නම් යන්ත්‍ර පාවිච්චි කරන කාලය, තීරණ ගන්න ගත කරන කාලය ඒත් සම්පතක් වෙනවා. ඊළඟට තොරතුරු. දැන් අලුත් කළමනාකරන මෙහෙවීම අනුව දැනුම, කාලය, තොරතුරු මේ තුනම මොනවද? මේ තුනම අලුතෙන් ආපු නිෂ්පාදන සාධක නැත්නම් සම්පත්. හරිනේ? භූමිය සමේ ප්‍රාග්ධන විසය පරණයිනේ. දැනුම, කාලය, තොරතුරු. පාරිභෝගික රුචියට ගැළපෙන මෝස්තර, නව තාක්ෂණ පිළිබඳ තොරතුරු, වෙළඳපොළ පිළිබඳ තොරතුරු. මේවත් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සම්පත් වෙන. මොකද ඒ පාරිභෝගික රුචියට ගැළපෙන මෝස්තරේ, නව තාක්ෂණය පිළිබඳ තොරතුරු, වෙළඳපොළ පිළිබඳ තොරතුරු ඇතුළත් කරොත් තමයි පාරිභෝගිකයාව හොඳින් තෘප්තිමත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. තේරුණාද? මේ වගේ සම්පත් පමණක් දක්වා ඇතනම් මේ සම්පත් කියන්නේ නිෂ්පාදන සාධක. මෙන්න මේ ටික විතරක් දක්වලා තියෙනවා නම් සම්පත් 4ට ලකුණු 1යි. 4ටම ලකුණු 1යි. තේරුණාද? මේ ප්‍රශ්නේ කොටසක් නේ ආයන්නේ ඔක්කොම ලකුණු 2යි නේ. එහෙනම් සම්පත් 4ම දක්වලා තියෙනවා ලකුණු 1යි. සම්පත් 2කට ලකුණු භාගයයි. සම්පත් 3ට කියලා නෑ. ඒක තමයි දුර්වලතාවය. තේරුණාද? කන්ට්‍රෝල් චීෆ් උපදෙස් දෙන සම්පත් 3ට. සම්පත් 4ට ලකුණු 1යි. සම්පත් ඒ කියන්නේ 3 වුණත් ඉතින් භාගය තමයි. එකක් දෙන්න බෑනේ. 3ක් හරි 2ක් නේ ලකුණු භාගයයි. උදාහරණ සමග සම්පත් දැක්වීමට කරුණු 4ට ලකුණු 1යි. තේරුණාද? කරුණු 2ක් හෝ 3ක් නම් ලකුණු භාගයයි. උදාහරණ කියන්නේ මේක. තේරුණාද? මේකත් එක මෙන්න මේ ටික ආව නම් ඒත් ලකුණු මොකද වෙන්නේ? එකක් ලැබෙනවා සම්පූර්ණයෙන්. තේරුණානේ? 1 ලකුණු 2 එන්නේ මෙහෙමයි. සම්පත් නැතිව මේ සම්පත් නැතුව උදාහරණ පමණක් ඇතනම් ලකුණු නැත කියලා පැහැදිලිවම දීලා තියෙනවා. මේ ටික නැතුව ලියුවට ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දෙක හරියට බැලන්ස් කරගන්න ලකුණු 2 ගන්න. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. රෝමිලක්කම් 5. ආශාගේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සහ කුසලතා තවදුරටත් වර්ධනය කරගත හැකි ආකාර 4ක් පැහැදිලි කරන්න. ප්‍රශ්නේ පැහැදිලිනේ? ආශාගේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සහ කුසලතා තවදුරටත් වර්ධනය කරගත හැකි ආකාර 4ක් පැහැදිලි කරන්න. දැන් මේ ආශාගේ ව්‍යාපාරය දියුණු වෙයි කියලා අපි හිතමුකෝ. එයා හොඳ කළමනාකරුවෙක් පාවිච්චි කරනවා. පුහුණු කාර්ය මණ්ඩලයක් පාවිච්චි කරනවා. මේ තුල වඩා උසස් සේවාවක් තමන්ගේ සේවාදායකයන්ට ලබා දෙනවා. ඒ තුලින් ඒ සේවාදායකින් සතුටු වෙනවා, තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් වුණාම ඒගොල්ලෝ මින්පසු ඊළඟ අපි තුමු දැන් මංගල උත්සවයකට
ඇඳුම් පැළඳුම් මැද ගන්න, කොණ්ඩ විලාසිතා දාගන්නාව කියලා ඒක 100%ක්ම ඒගොල්ලෝ තෘප්තිමත් කෙරුණා නම් ඊළඟ මංගල අවස්ථාවකටත් මෙතනටම තමයි ඒගොල්ලෝ එන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ තමන්ගේ මංගල උත්සව සහභාගී හැමෝම තමන්ගේ ආකර්ෂණය හැමෝම තමන්ගේ පැත්තට යොමු වෙනවා. හැමෝගේම ආකර්ෂණය තමන්ට ලැබෙනවා. ලස්සන කොණ්ඩයක්. අද හරි ලස්සනයි. කොහෙන්ද ඇන්දේ? කවුද ඇන්දේ උවේ? කවුද කොණ්ඩ මොස්තර දැම්මේ? අන්න කියනවා. ඇත්ත අයියෝ අපි දන්නේ නැහැ. අපි දන්නවා අපිත් එතනට යනවනේ. බලන්න මගේ කොණ්ඩේ කෑව ඔහොම කතා වෙනවනේ. මොකද්ද? word of mouth marketing. කට වචනෙන් සිදු කරන අලෙවිකරණය. ඒ කියන්නේ කෙලින්ම මේ සේවා දායකින් විසින්ම ස්වයංක්‍රීය ප්‍රචාරණයක් ලබා දෙනවා. තේරුණාද? එතකොට මේකෙදි වෙන්නේ මොකක්ද? ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගනුදෙනුකරුවන්ගේ දම්වැලක් හදාගන්න පුළුවන්, චේන් එකක් හදාගන්න පුළුවන්. එහෙමනම් ඉල්ලුම වැඩි වෙනකොට තේරෙනවද? අනිවාර්යයෙන්ම විවිධ පිරිස් එනකොට ඒගොල්ලන්ගේ වුමනාවන් වෙනස්නේ. විවිධාංගීකරණයේ වුමනාවන් තියෙන්නේ. දැන් මූණේ ප්‍රේෂර් එක දාන එකත් එකිනෙකාට වෙනස්. 10 දෙනෙක් ගත්තොත් 10 විදියක් ඉල්ලන්නේ. කොණ්ඩ මෝස්තරයක් 10 දෙනෙක් ඉල්ලන්නේ 10 විදියක් නේ. එහෙනම් ඒ සර්විස් එක දෙන්න තව තවත් තමන්ගේ කුසලතා නැත්නම් දැනුම වර්ධනය වෙන්න ඕනේ. ඔකට මම පුංචි උදාහරණයක් කියන්නම්. මම කොණ්ඩේ කපන තැන චූටි දෙනක් ඉතින් අපි බොහොම දුප්පත් අයනේ. නමුත් පුරුද්දක් අසේ එතනින් මිසක් කොණ්ඩේ කපන්නේ නැහැ. ගියාම එදා මේ මම ගිහින් මට ඉන්න උනා තව දෙන්නෙක් හිටියා. දෙන්නෙක් කෙනෙක් පුංචි ළමයි කියන්නේ පරිමෝන් නම් 8 වසර 9 වසර වගේ. ඕ ලෙවල් නම් වෙන්න බෑ. තේරුණාද? පුංචි මේ කුළු පැංචෙක්. දැන් එයා කොණ්ඩේ ටිකක් කොණ්ඩේ ගොඩක් වවාගෙන තිබුණේ. ඇවිල්ලා අපේ සැලුන් එකේ වැඩ කරන මල්ලි ඉතා දක්ෂ මේ දරුවෙක් ඒ දරුවා. එයාට මොකද්ද නමක් කිව්වා මට මතක නැහැ එඩින්බරෝ කඩ මොන මොකක් හරි කට් එකක් කිව්වා. ඔය කොහෙන් හරි දැකලා ෆෝන් එකෙන් දැකලා තේරුණාද? දැන් ඒ කොණ්ඩේ කපන මල්ලි බොහොම වැදගත් මිනිස්සෙක්. මන් දිහාත් බැලුවා. බලලා මෙහෙම පේනෝ නේද කියලා තරම. පස්සේ කිව්වා දැන් පුතා වාට කියන්නකෝ දැන් මේක මොන ෂේප් එකකද කපන්න ඕන කියලා. මම මෙතනින් මෙහෙම කරන්න. ඔව් හරි ඊට පස්සේ රයිට් එක බෝගෙ ඊට පස්සේ මෙතනින් මෙහෙම කරන්න කියලා දැන් අර පොඩි කොළු පංචකෙන් අහගත්තා. අහගෙන යාට උණු විතර කරලා දුන්නා. ඒ කියන්නේ සැලුන් එකේ මල්ලිත් දන්නේ නැහැ මොකද්ද කට් එක කියලා. තේරෙනවද? අන්න ඒ වගේ තැන් එනවනේ. ඒ දැන් මේ කස්ටමර්ස්ලා වැඩි වෙනකොට ඒ වගේ ඉල්ලීම් කරනවා. ඉල්ලීම් කරද්දී අනිවාර්යයෙන් මෙයාලගේ කුසලතා වැඩි දියුණු වෙන්න ඕනේ. එහෙනම් ආශගේ ව්‍යවසායගත ගති ලක්ෂණ ඒ වගේම විශේෂ අදාළ කුසලතා වර්ධනය කරගත හැකි ක්‍රමය යහන්නේ. ක්‍රම 4ක් පැහැදිලි කරන්න කියනවා. අනිවාර්යයෙන්ම එතකොට ක්‍රම 4 නම් කරාම ලකුණු 2යි භාගේ බැගින් පැහැදිලි කිරීම 4ට ලකුණු භාගේ බැගින් 2යි ලකුණු 4ම ගන්න මේ වගේ පිළිතුරු ලියවෙන්න ඕනේ. මේ ඉතින් තාම කෙටි සාරාංශය මීට තව චුට්ටක් එහෙම වුණාට වචන වැඩි වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩාක්ම දික් කරන්න එපා. පළවෙනි එක තමයි සොයන් ඇගීම. සොයන් ඇගීම. ඒක ඊටාම හොඳ දෙයක්. දැන් මට පුළුවන් මගේ දුර්වලතා හඳුන ගන්න. තේරුණාද? දැන් මම ආශනම් මම බලනවා ගිය මාසේ මගේ ආදායම රුපියල් 65000යි. ඊට ඉස්සෙල්ලා මාසේ 85000යි. ඊට ඉස්සෙල්ලා මාසේ 1,50,000යි. මේ මාසේ 45000යි. ඔන්න දැන් අඩු වෙලා. තේරුණාද? ඒ කියන්නේ එන්නේ අඩු වෙලානේ තියෙන්නේ. ඒකෙන් මම තේරුම් ගන්නවා මට සේවාදායකුත් ආවා. හැබැයි එක්වරක් ආපු අය සමහර අය ආවේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලීමක් කරා මගේ මෙන්න මේ වගේ හෙයර් ස්ටයිල් එක දාන්න කියලා. මම මේක වටේදා කීප සැරයක් දාන්න උනා. ඒගොල්ලෝ කෝ නෑ මේක තව ටිකක් මේක වෙනස් කරන්න. තව ටිකක් මේක ටයිට් හදන්න. තේරුණාද? ඒ වගේ කියත් ඒගොල්ලන්ගේ මූණෙන් තේරුණා සැටිස් නෑ කියලා. එහෙනම් ඒගොල්ලෝ ආවේ නෑ. කියන්නේ මගේ අතින් මොනවා හරි මිස්ටේක් එකක් වුණා. අන්න මං හඳුන ගන්නවා. සොයන් ඇගීම. තේරුණාද? ඒ වගේ අපි මුහුණේ ප්‍රේෂර් එකක් දාන්න ආවා. ඊට දැම්ම ඒගොල්ලෝ කෝ නැවතවරක් ඒකේ අඩුපාඩු හදන්න කියලා. හැදුවා. ඒ හැදුවත් මං කෝ දැන් හරි නේද? දැන් මට මතක් වෙන්න ඕන. තේරුණාද? මම ආසන මට මතක් වෙන්න ඕන. ඒ කියන්නේ බොහොම අනපේක්ෂිතව තමයි ඒගොල්ලෝ ගියේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සැටිස් නැහැ. අන්න මගෙන් එහෙනම් මිස්ටේක් වුණා. මං කල්පනා කරනවා මම මේ පාවිච්චි කරපු ප්‍රේෂර් පාවිච්චි කරපු ද්‍රව්‍ය හර්බල් ප්‍රොඩක්ට් නෙවෙයි. ආටිෆිෂල් ප්‍රොඩක්ට්. එහෙනම් මම වහාම ඒව වෙනස් කරගන්න ඕනේ. අන්න ඒ වගේ සොයන් මං පිළිබඳ මම්ම ඇගීමක් කරනවා. මම්ම සොයන් විවේචනයක යෙදෙනවා. යෙදিলা මගේ මොකද ව්‍යවසායකත්ව නිපුණතාවල දුර්වලතා තිබෙනම් මම ඒව හඳුන ගන්නවා. හඳුනගෙන ඒව මම නිවැරදි කරගන්නවා. ඒ වගේම පුළුවන් කුසලතා වර්ධනය කරගන්න. එහෙනම් තම ව්‍යවසායකත්ව නිපුණතා හඳුනාගෙන ඉගෙන ගැනීමට ලක් කරලා හඳුනාගෙන
තවදුරටත් සංවර්ධනය කරගත යුතු නැත්නම් නිවැරදි කරගත යුතු නිපුණතා හඳුනා ගන්න. හඳුනාගෙන නිකන් ඉන්න බෑ, නිවැරදි කරගන්නත් ඕනේ. හඳුනා ගැනීම සහ නිවැරදි කර ගැනීමත් ඕනේ. දෙවන එක තමයි පුහුණුව. අනිවාර්යයෙන්ම කලින් කලට ව්‍යවසායකත්ව අපි රූපලාවන්‍ය සේවය සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයේ ඉහළින්ම වැජබෙන ව්‍යවසායකෝ විසින් පුහුණු පාඨමාලා පවත්වනවා. බොහෝ විට විශාල මුදලක් අය කරලා කරන්නේ. සමහරට දේශීය නෙවෙයි විදේශීය රාජ්‍යයන්වල කීර්තිමත් රූපලාවන්‍ය සේවාවේ දෙන ව්‍යවසායකයෝ ඇවිල්ලා කල්ැතුව මාස ගානකට පෙර දැනුම් දීලා නෙට් එක ඇඩ් එකක් දාලා පොත්පත් දැන්වීමකින් ප්‍රචාරණය කරලා කිසියම් නගරයක තෝරාගත්ත ශාලාවකට කැඳවලා වර්ක්ෂොප් එකක් තනිකර එක වර්ක්ෂොප් එක වැඩමුළුව සමහරට දවස් 2ක් 3ක් තියෙනවා. අපි හිතමු එකවර රුපියල් 50000ක් ලක්ෂයක් විතර අය කරනවා ඒ දවස් තුනට කෑම බීම දෙනවා. ඒ සමහර ඉඳුන් හිටුම් පව දෙනවා. තේරෙනවද? නමුත් ලක්ෂයක් ගියත් පාඩු නැහැ. ඒකෙන් ලැබෙන දැනුමෙන් Tamanට පුළුවන් මාස 3ක් වගේ යනකොට නැත්නම් පළවෙනි මාසෙම පළවෙනි සතියෙම ඒ පාඨමාලාවට වැය කරපු ලක්ෂය හොයාගන්න. ඒ නිසා එහෙම මුදල් ගෙවලා හරි නොගෙව හරි ඒ එක පුහුණු වැඩසටහන් වලට සහභාගී වෙලා පුහුණුව ලබාගෙන තමන්ගේ කුසලතා පෝෂණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනය ව්‍යවසායකත්වයේ පිළිබඳව ලබන අධ්‍යාපනය ඉතින් මේක පැහැදිලිව නම් දක්වලා නැහැ ස්කීම් එකේ. ස්කීම් එක තියෙන අපිට මිසක් ඕගොල්ලන් නෙවෙයිනේ. ඔබට පුළුවන් මීට වඩා සාර්ථක උත්තරයක් ලියන්න. ව්‍යවසායකත්වයේ පිළිබඳව ලබන අධ්‍යාපනය කියන්නේ දැනටත් ආශා ව්‍යවසායක මොකද්ද රූපලාවන්‍ය සේවය සම්බන්ධයෙන් පුහුණුවක් ලැබලා තියෙන්නේ. එයාගේ ඒ පැත්ත හරි. නමුත් ව්‍යවසායක කුසලතා නැහැ. කැපවීම, ආත්ම විශ්වාසය, අවබෝධය, දැක්මක් සහිත බව, නිර්මාණශීලී වන්න විශේෂයෙන්ම නිර්මාණශීලී බව. ඒක දැන් ආශයට පුළුවන් වෙන්න ඕනේ යාළඟට එන සේවාදායකයන් සහ සේවාදායිකාවන්ගේ ස්වરૂපය අනුව. ඒ කියන්නේ අපි දු සේවාදායකාවක් කියන කෙනෙක් අපි සුදුයි. අනිත් එක්කෙනා කළුයි. සුදු එක්කෙනාගේ මුහුණේ රුව වඩන්න පාවිච්චි කරන මෙවලම් හරියන්නේ නැහැ කළු එක්කෙනාට. තේරෙනවද? සමහර අයගේ කොණ්ඩේ සමහරට ටිකක් ඝනයි. සමහර අයගේ කොණ්ඩේ මෙලෙක්. ඒ නිසා මේ කොණ්ඩ දෙකට වෙනස් ආකාරයේ ක්‍රම සහ විදි පාවිච්චි කරනෝනේ හයි ස්ටයිල් එක දාන්න. තේරෙනවද? අන්න ඒ වගේ දැන් මෙයාට දැන් සමහරට ව්‍යවසායකත්ව කුසලතාව අවශ්‍යයි. නිර්මාණශීලී බව. එකිනෙකාගේ කොණ්ඩේ අනුව, එකිනෙකාගේ වර්ණය අනුව මෙයාට පුළුවන් වෙන්න ඕනේ එකම මෝස්තරේ චුට්ට වෙනස් කරන්න. ඒක තමයි නිර්මාණශීලී බව කියන්නේ. ඉතින් මෙයාට ව්‍යවසායකත්ව කුසලතාව අඩු වෙන්න පුළුවන්. අඩු නම් ව්‍යවසායකත්වයේ පිළිබඳව අධ්‍යාපන පහසුකම් තියෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතනයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලා පවත්වනවා. වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවන්‍ය සේවය සම්බන්ධයෙන් ව්‍යවසායකත්ව සංවර්ධන අපි කියන්නේ පුහුණු කියලා මතකයිනේ ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා තියෙනවා. සමහරටම කෙටි කාලින මාසයයි 1 මාස 3යි වගේ කෙටි කාලීන පාඨමාලාවක් හදාarලා තවදුරටත් මේ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨය පිළිබඳ ව්‍යවසායකත්ව දැනුම ඒ වගේම කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි අධ්‍යක්ීම් වලින් පළ ලැබීම. අධ්‍යක්ීම් වලින් පළ ලැබීම. වෙනත් ව්‍යවසායවල කටයුතු කිරීමෙන් හෝ තමාම ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමෙන් මොකද වෙන්නේ? ප්‍රතිඵල ගන්න පුළුවන්. තමන්ගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. තමන්ගේ දුර්වලතා බැහැර කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මෙයාට පුළුවන් දැන් මෙයා ඉන්නේ අපි තුමු කිසියම් පුංචි නගරයක බියුටි සැලූන් එකක් පවත්වාගෙන යන්නේ. නමුත් ප්‍රධාන නගරවල අගනගරවල මහා පරිමාණයෙන් මේ සේවාව සපයන ආයතන තියෙනවා. ඒවට සහායකයෝ අවශ්‍යයි. ගෙවීමකුත් කරනවා. අන්න මෙයාට පුළුවන් ඇප්ලයි කරලා ඒ වගේ තැනක පාර්ට් ටයිම් වැඩ කරන්න. අපි හිතමු දවල්ට මෙයාගේ ආයතනය වැඩ කරනවා. රාත්‍රී කාලේ පාර්ට් ටයිම් ගිහලා මොකද රාත්‍රී කාලේ ගොඩක් වෙලාට ඔය මංගල උත්සව වලට එහෙම අඳවන්නේ. ඒ කියන්නේ තේරෙනවද? ඊටාම ඉහළ මිලක් අය කරලා ඉහළ මුදලක් ගෙවන්න සූදානම්. ඒ වගේම වත්පෝසත්කම් ඇති ධනෙ ඇති අයගේ මංගල උත්සව අවස්ථාව වුණොත් එහෙම තේරෙනවද? විශේෂ වැඩසටහන් මගින් විශේෂ ක්‍රම සහ විදි මගින් ඒගොල්ලන්ට අවශ්‍ය සේවය දෙනෝයේ මහා පරිමාණ ස්ථාන. ඒවැ ඉන්නවා විශේෂඥ දැනුමක් ලැබූ අය බොහෝ විට දේශීය විදේශී දෙගොල්ලොම ඉන්නවා. විදේශ වලින් ආපු කුසලතාපූර්ණ සේවක සේවිකාවත් වැඩ කරනවා.
එහෙනම් part time හරි ඒ වගේ ව්‍යවසායක් තුළට ගිහිල්ලා ඒ වගේ ව්‍යවසාවල වැඩ කිරීමෙන් අලුත් අත්දැකීම් ගන්න පුළුවන්. අලුත් කුසලතා වලින් පෝෂණය වෙන්න පුළුවන්. තේරුණාද? ඒව අරගෙන දිවා කාලේ තමන්ගේ බිඩුසැලෙන්න එකේ ඒ සේවාව ක්‍රියාත්මක කිරීමෙන් තමන්ට පුළුවන් ආදායම් වැඩි කරගන්න. කලක් යනකොට තමන්ටම තේරෙනවා මම දැන් පරිපූර්ණයි. මම දැන් පර්ෆෙක්ට් ව්‍යවසායිකාවක්. නැත්තම් පරිපූර්ණ ව්‍යවසායිකාවක්. මට දැන් ගන්න දෙයක් නැහැ. මගෙන් ඕනනම් දෙන්න පුළුවන් ඕනෙකට. අන්න එදාට ඒ වෙනත් ව්‍යවසායවල වැඩ කිරීම නවත්තලා ෆුල් ටයිම් තමන්ගේ ආයතන කරගෙන යනවා. තේරෙනවද? එහෙම නැත්නම් තමාම ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරනවා. තමාම ව්‍යවසායකයෙක් විදියට අලුත් නිර්මාණ කරන්න පුළුවන්. පුළුවන්නේ. දැන් වෙනත් රූපලාවන්‍ය ස්ථානවල කරන්නේ නැති කොණ්ඩ මෝස්තර ක්‍රමයක් තමන්ගේම ව්‍යවසායකත්ව කුසලතාවය දිනු කරගෙන කරන්න පුළුවන්. තේරෙනවද? තමන්ම නිර්මාණශීලී වෙලා. එහෙම නැත්නම් වෙනත් මේ බියුටි සැලූන් වල කරන්නේ නැති විදියට ඔය මුහුණේ වර්ණ ගැන්වීම ප්‍රේෂල් එකක් දෙමින් දේශීය ඖෂධීය පැලෑටි ශාකචාර දේවල් පාවිච්චි කරලා තමන්ගේම නිර්මාණයක් තුළින් ඒ සර්විස් එක දෙන්න පුළුවන්. එතකොට ඒකෙදි වෙන්නේ මොකද්ද? තමන්ගේ අත්දැකීම් වලින් තමයි තමන් ඒ පළ ලබන්නේ. මෙන්න මේ ක්‍රම වලින් පුළුවන් එයාගේ ව්‍යවසායගත ගති ලක්ෂණ සහ කුසලතා වර්ධනය කරගන්න. එතකොට ඒකට ලකුණු ලැබෙන්නේ නම් කිරීමට ලකුණු භාගය බැගින් 4ට ලකුණු 2යි. මේ වගේ කෙටියෙන් පැහැදිලි කරාම ලකුණු භාගය බැගින් කරුණු 4ට ලකුණු 2යි මුළු ලකුණු 4ම ලැබෙනවා. පැහැදිලිනේ? ඔව් දරුවනේ අපි එතකොට අද පාඩම් පරිච්ඡේදයෙන් 2019 වර්ෂයේ නව නිර්දේශයට අදාළව දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ගත්තා. ඒකද අපි දැක්කා දැන් මේ 2018 අවුරුද්දේ සිටම ඔය දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ වෙනසක් කළා. දැන් වෙන තුනේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ප්‍රශ්නයක්. දැන් මේක උනේ පළවෙනි ප්‍රශ්නේ බොහොම දීර්ඝ ප්‍රශ්නයක්. මාතෘකා 3-4ක් කලවම් කරලා බොහෝ වෙලාවට කේස් ස්ටඩි එකක් පුංචි සිද්ධියක් දිනයක් දාලා සිද්ධියක් දෙන්නේ මිශ්‍ර කරලා ඒ ඔස්සේ තමයි ප්‍රශ්න දාන්නේ. තේරෙනවද? පුළුල් පරාසය තුල. නමුත් මං කියන්නේ ඒක තෝරගන්න ලේසි. දැන් ඔබ කොහොමත් දරුවනේ පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න එපා. මම යෝජනා කරනවා ඔබේ කැමැත්ත අනුව මේ පළවෙනි ප්‍රශ්නේ තෝරගන්න. මොකද සිද්ධියක් දිනයක් නෙන්නේ. ඒ සිද්ධියක් දෙනේ තුල ඒ සිද්ධිය දෙනු ලබන සිද්ධිය තුල ඔබට අවශ්‍ය පිළිතුරු තියෙනවා. ඔබට තියෙන පිළිතුර දිනින් අහුල ගන්න විතරයි. ඔබට පිළිතුරු අලුතෙන් නිෂ්පාදනය කරන්න දෙයක් නැහැ. අලුතෙන් පිළිතුරු නිර්මාණය කරන්න දෙයක් නැහැ. නිර්මාණය කරලා තියෙන පිළිතුරු තෝරලා වෙන් කරගෙන මැච් කරන්න තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් try කරන්න පළවෙනි ප්‍රශ්නේ තෝරගන්න. අපි දැන් දැක්කනේ ඒකේ ඒ ප්‍රශ්නේ තුල ව්‍යාපාර සංවිධාන, ඒ වගේම සමාජ වගකීම්, ව්‍යවසායකත්වය තේරෙනවද? ඒ පළවෙනි 12 ශ්‍රේණියට අදාළ මාතෘකා කීපයක්ම ආවරණය කරනවා. නමුත් අපහසු නෑ. මොකද සිද්ධියක් දෙන නිසා සිද්ධිය ඇසුරින් පිළිතුරු ලියා ගන්න බොහොම පහසුයි. පැහැදිලිනේ? රයිට් අපි ඒකේ අපි විවිධ පරාසයන් ගැන කතා කරා. විශේෂයෙන්ම ලකුණු ලබා දෙන ආකාරය අවබෝධයක් තියෙන්න ඕනේ. ලකුණුත් එක්ක අපේ උත්තර ගෙනියන්න. තේරෙනවද? අපිට ලකුණු අමතක කරලා ඔහේ රේස් එකක් දුනවා ලියාගෙන ගිහලා හරියන්නේ නැහැ. තේරෙනවනේ? රයිට්. අපි ඒතර ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් ඒක ඉතුරු ප්‍රශ්න සියල්ලම ලකුණු පරිපාටි එක්ක පිළිතුරු ධාරිතාවය පිළිතුරු ස්වභාවයත් එක්ක සම්පූර්ණව සාකච්ඡා කරලා තවදුරටත් අපි ලිවීමේ තාක්ෂණය ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා.